අයිබෝවන් සියලු දෙනාම MF YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉලෙක්ට්‍රොනික විද්‍යාවේ එන ඇනලොග් සංඥාවක් ඩිජිටල් සංඥාවක් බවට පරිවර්තනය කරන්නේ කොහොමද කියන එක. ඒතර මුලින්ම ගත්තොත් සංගීතය ගත්තම සංගීතයේදී ප්‍රධාන අවශ්‍යතාවයක් තමයි ගබඩා කරන එක ස්ටෝ කරන එක. ඉතාම හොඳ ඉහළ ගුණාත්මක භාවයක් අනුව රෙකෝඩ් කරන්න. එහෙම නැත්නම් පටිගත කරන්නේ කොහොමද කියන එක. එහෙම නැත්නම් ගබඩා කරන්නේ කොහොමද කියන එක. එතකොට භෞතික විද්‍යාවේ ඉලෙක්ට්‍රොනික්ස් කියන සෙක්ෂන් එක හරහා ඒකට විසඳුමක් දීලා තියෙනවා. ඒකෙන් පුළුවන් අපිට භාවිතා කරලා දත්ත ගබඩා කරන කියන එක data storage කියන එකෙන් අපිට පුළුවන් ඕනනම් මේ සංගීතය කියන එක ඉලෙක්ට්‍රොනික්ස් පාවිච්චි කරලා සරල පරිපත මගින් ගබඩා කරන්න පුළුවන්. දත්ත ගබඩා කරණය ගත්තම ඉලෙක්ට්‍රොනික විද්‍යාව වෙනත ඉලෙක්ට්‍රොනික්ස් වලදී ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි ඇනලොග් කියන එක, අනිත් එක ඩිජිටල් කියන එක. එතකොට ඇනලොග් ගත්තම ඇනලොග් කියන්නේ ඇල්පැන ගිය ක්‍රමයක්. මේ ඇනලොග් යටතේ සාමාන්‍යයෙන් දත්ත ගබඩා කරන විදි තමයි අපි හැමෝම දන්නවා. ඉස්සර අපි භාවිතා කරපු කැසට් පටි කියලා කියන්නේ. කැසට් වල ඇනලොග් ආකාරයෙන් තමයි දත්ත ගබඩා කරේ. ඊට අමතරව ස්පූල්ස් කියලා જાතියක් පාවිච්චි කරා. විශේෂයෙන් ඔය ගුවන් විදුලි සංස්ථාවේ වගේ ඒවායේ වොයිස් රෙකෝඩ් කරේ. ඒගොල්ලා කටහඬ එහෙම නැත්නම් සංගීතය වගේ දේවල් ඒගොල්ලා ගබඩා කරලා තියාගත්තේ ස්පූල්ස් වල. එහෙම නැත්නම් අපි තව විදියක් කියනවා රෙකෝඩ්ස් කියලා අපි කියනවා. පරණ තැටි කියලා තැටි වලත් පාවිච්චි කරේ ඇනලොග් කියන ක්‍රමය. හැබැයි මේ ඇනලොග් කියන එක අද වෙනකොට සීග්‍රේන් වඳ වී කියන යන ක්‍රමයක්. මොකද අද වෙද්දි මේක පාවිච්චි කරන්නේ ඊට වඩා ගොඩක් පහසු සහ මිල අඩු ක්‍රමයක් තමයි ඩිජිටල් කියන එක. ඒතර ඩිජිටල් කියන එක ගත්තාම ඩිජිටල් වලදී ඇයි අපි ඩිජිටල් වලට ලෝකෙම ගමන් කරන්න කියන එකට හේතු කීපයක් තියෙනවා. එකක් තමයි ඉහළ නිර්වද්‍යතාවය සහිතව අපිට පුළුවන් සංගීතය ගබඩා කරන්න ඩිජිටල් පාවිච්චි කරලා. ඊළඟ එක තමයි තැනීමට පහසුයි. ඒ කියන්නේ සර්කිට්ස් ගත්තම ඒකේ පරිපත හදන එක හරි ලේසි ඇනලොග් ඒවට ඇනලොග් පරිපත හදනවට වඩා. ඊළඟ එක තමයි ක්‍රියාපටිපාටිය හෙවත් ප්‍රොසීඩිය එක හරි ලේසි කරගෙන යන්න. ඒ කියන්නේ ඇනලොග් ටු ඩිජිටල් කන්වර්ෂන් කියන එක හරි පහසු දෙයක්. ඊළඟ එක තමයි ප්‍රමාණය ඉතා කුඩායි. ඒතොර ඒ සඳහා අපි හදන ඉක්විප්මන්ට්ස් වගේ දේවල් ගත්තම ඒවා ඉතා කුඩා ප්‍රමාණයේ කම්පැක්ට් කරලා හදාගන්න පුළුවන්. ඒක තමයි වැදගත් දේ. ඒතොර ඒ නිසා ලෝකේ ඩිජිටල් කියන එක තමයි ඉදිරියට යන්නේ. ඇනලොග් කියන එක මේ වෙනකොට යල්පැන ගිය ක්‍රමයක් වෙලා තියෙනවා. රයිට් අපි බලමු දැන් ඇනලොග් සහ ඩිජිටල් එහෙම නැත්නම් ඇනලොග් ඩිජිටල් කන්වර්ෂන් එක කොහොමද කරන්න කියලා. ඒතර ඒ සඳහා A to D පරිවර්තක කියලා තියෙනවා. ඇනලොග් to ඩිජිටල් කන්වර්ටර්ස් කියලා. එකක් ඒ විදිය. දෙවෙනි එක තමයි ඩිජිටල් සංඥාවක් ඇනලොග් වලට පරිවර්තනය කරන්න ඩිජිටල් to ඇනලොග් පරිවර්තක කියලා જાතියක් තියෙනවා. ඒ වගේම මේ දෙකම භාවිතා කරනවා නම් අපි කියනවා මිශ්‍ර සංඥා ඉලෙක්ට්‍රොනික විද්‍යාව කියලා. මික්ස් සිග්නල් ඉලෙක්ට්‍රොනික්ස් කියලා අපි ඒකට කියනවා. ඊට මේ තියෙන ඇනලොග් සංඥා ප්‍රතිසම සංඥා කියලා අපි සිංහලෙන් කියන්නේ. ඒතර ඇනලොග් සංඥාවක ලක්ෂණයක් තමයි මේ සංඥාව කාලයත් එක්ක දිගින් දිගටම වෙනස් වෙනවා. ඔක තමයි ඇනලොග් සංඥාවල ලක්ෂණය. පළවෙනි ප්‍රස්ථාරයත් ගත්තම ඒක කාලයත් එක්ක වෙනස් වෙනවා. දෙවෙනි එකත් එහෙමයි, තුන්වෙනි එකත් එහෙමයි කාලයත් එක්ක දිගින් දිගටම වෙනස් වෙනවා. ඒක තමයි ඇනලොග් සංඥාවල ලක්ෂණය. උදාහරණයක් වශයෙන් මම මේ කතා කරන හඬ කියන එක ගත්තම මේක ඇනලොග්. ඕගොල්ලන්ට ස්පීකර් එකෙන් හඬ එළියට ආවට පස්සේ ඔයාගේ කන දක්වා එන හඬත් ගත්තම ඒක ඔක්කොම ඇනලොග්. රට අපි එහෙනම් බලමු ඇනලොග් සංඥාවක්. එහෙම නැත්නම් මම මේ කතා කරන හඬ කියමුකෝ ඒක ඩිජිටයිස් කරන්න කොහොමද? එහෙම නැත්නම් ඩිජිටල් වලට කන්වර්ට් කරන්න කොහොමද? අපි හිතමු මගේ මේ කතා කරන එකේ අපි හිතමු මයික්‍රෝ තප්පරයක විතර කුඩා කොටසක් මේ විශාල කරලා අපි ඇඳලා තියෙනවා. ඒක කාලයත් එක්ක වෙනස් වෙන්නේ. අපි හිතමු මේ ප්‍රස්ථාරයේ ආකාරයට කියලා. දැන් ඔයගලන්ට කහපාටින් ප්‍රස්ථාරයක් දැක්වෙනවා. ඒකේ x අක්ෂය කාලය t කියලා දාලා තියෙන කාලය කියන එක, y අක්ෂය v කියන්නේ වෝල්ටේජ් එක, ඒ කියන්නේ ඇම්ප්ලිටියුඩ් එක තමයි එතන නිරූපණය කරන්නේ. එතකොට අපි හිතමු මේ ඉතා කුඩා කොටසක් මෙන්න මේ ආකාරයට කාලයත් එක්ක වෙනස් වුණාය කියලා. එතකොට අපි ඒකෙදි කරන්නේ අපේ කාලාක්ෂයේ තප්පරයක් අපි කිසියම් ප්‍රමාණයකට බෙදා ගන්නවා. ඒකට අපි සාම්පල් කරනවා කියලා කියනවා. එතකොට මේකේ විදියට අපි කාලය කියන එක ඔය පෙන්වලා තියෙන කොටසේ 8කට බෙදලා තියෙනවා. ඊට පස්සේ අපි කරන්නේ මේ කාලය මතක තියාගන්න වැදගත්ම දේ කාලාක්ෂය බෙදන්නේ සමාන කොටස් වලින් අනිවාර්යෙන්. සමාන කොටස් 8කට බෙදලා තියෙනවා. ඊට පස්සේ අපි බලනවා එක් එක් කොටසේදී උඩ විභවයේ අගය කීයද කියලා. උදාහරණයක් වශයෙන් t සමානයි 0 කියන එක ගත්තොත් ප්‍රස්ථාරයේ මුල අගය වෙන්නේ දල වශයෙන් 2ක් විතර. ඒ වගේම t සමානයි 1 එහෙම නැත්නම් පළවෙනි කොටුවට පස්සේ ගත්තම එතනදිත් අගය වෙන්නේ 3.8ක් විතර වගේ තියෙන දල වශයෙන් 4. ඊට පස්සේ t සමානයි 3 දී ගත්තම එතනදී දල වශයෙන් අගය වෙන්නේ නැවත 4ක් විතර. ඒතර ඒ නිසා ඒකත්
ලියලා තියෙනවා. ඒතකොට දැන් මේ කාලාක්ෂය අපි මේ ලියලා තියෙන ඉලක්කම් වල තේරුම තමයි එක් කාලාන්තරයේදී ලැබුණු වෝල්ටේජ් එකේ අගය අපි දෙකේ පාදයට පරිවර්තනය කරලා ලියලා තියෙනවා. ඒක තමයි වැදගත්. දෙකේ පාදයට පරිවර්තනය කරාම එතනදී ඉතුරු වෙන්නේ 0.1 විතරයි. වෙන කිසිදු ඉලක්කමක් ඉතුරු වෙන්නේ නැහැ දෙකේ පාදයේදී. ඒතර මේ සියල්ල තියෙන්නේ දෙකේ පාදයෙන් ලියලා තියෙන්නේ. ඒතර වැදගත් දේ තමයි දැන් ඔය ඕන්නම් මෙන්න මේ කහපාට සිග්නල් එක අපිට පුළුවන් මෙන්න මේ දුරින් දුරට බෙදපු කොටු වලින් අපිට නිරූපණය කරන්න පුළුවන් ඕනනම් ඔන්න ඔය ආදී ලෙස දෙකේ පාදයේ සංඥා අනුසාරයෙන්. එතකොට වෙනත් විදිහකින් කියනවා නම් අපේ මේ සිග්නල් එක අපිට පුළුවන් මෙන්න මේ જાතිය ඩිජිට්ස් 4 ඉලක්කම් 8කින් නිරූපණය කරන්න. ඒතර අපි මේකට කියනවා මේ සංඥාවට 4 බයිට්ස් කියලා. හරි. ඒතර මේක තමයි මේ සංඥාව නිරූපණය කරන විදිය. ඊට පස්සේ දැන් අපි බලමු මෙන්න මේ අපි ඩිජිටයිස් කරපු සිග්නල් එක නැවත ඇනලොග් සිග්නල් එක උඩම ඇඳලා බලමු. ඇනලොග් සිග්නල් එකයි ඩිජිටල් සිග්නල් එකයි එකද නැත්නම් කොච්චරක් දුරට සමානද කියන එක. මේ අපි කරන්නේ මේ වැඩේ අර ඇනලොග් සංඥාව ඩිජිටල් කරපු සංඥාව මේ ඇනලොග් කහපාට සංඥාව උඩ අපි ඇඳලා බලනවා. මේ ඇඳෙන්නේ ඩිජිටල් සංඥාව. දැන් ඔයගලන්ට මේක බැලු බැලමටම තේරෙන්න ඕනේ මේක රෝස පාටින් ඇඳෙන්නේ රෝස පාට රේඛාවයි කහ පාට රේඛාවයි අතර කිසිම සම්බන්ධතාවයක් නැහැ. නිකන් දල වශයෙන් නිකන් ළඟින් වගේ ගිහිල්ලා තියෙනවා. මිසක් සම්බන්ධතාවයක් නැහැ. ඒ කියන්නේ මේකේ දෝෂ අන්තර්ගතයි. ඒතකොට වැදගත් දේ තමයි මේ අන්තර්ගත දෝෂ අපිට අඩු කරගන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි අපිට පුළුවන් ඕනනම් සාම්පල් ෆ්‍රීකවෙන්සි වැඩි කරන්න. හෙවත් x අක්ෂය එහෙම නැත්නම් මේකෙදී නම් කාලාක්ෂය වැඩිපුර කොටස් ගානකට බෙදන්න පුළුවන්. අපි දැන් කලින් බෙදුවේ 8යි අපිට ඕන එක 16 32 64 128 ආදී ලෙස ඕන ඉලක්කමකින් අපිට බෙදා ගන්න පුළුවන්. අන්න ඒක එකක් කරන්න පුළුවන්. ඒකට අපි කියනවා සාම්පල් ෆ්‍රීකවෙන්සි වැඩි කරනවා කියලා. ඊළඟ එක තමයි අපිට පුළුවන් y අක්ෂය බෙදෙන කොටස් ගාන වැඩි කරන්න. ඒකට අපි කියනවා රෙසලූෂන් වැඩි කරනවායි කියලා. එතකොට ඒක අපිට පුළුවන් දෙකේ බලාට ඔය වගේ මොන හරි 8 bit 16 bit 32 bit අන්න ආදී ලෙස අපිට ඒකත් කොටස් වලට වෙන් කර ගන්න පුළුවන්. ඕක තමයි එතකොට අපි කරන ආකාර දෙක. දැන් අපි බලමු මේ දෙකෙන් මොකද්ද වෙන්නේ කියන එක. මුලින්ම අපි ගත්තම සාම්පල් ෆ්‍රීකවෙන්සි වැඩි කරන්නේ කොහොමද කියලා අපි බලමු. දැන් අපි මේක තමයි මුල් ප්‍රස්තාරය. අපි කරන්නේ ඒක නැවතත් බෙදනවා. කාලාක්ෂය අර කලින් බෙදපු කොටු ආයිත් තව කොටුවක් ගන්න බෙදනවා. හෙවත් කලින් කොටු 8යි තිබ්බේ. දැන් අපි කාලාක්ෂය කොටු 16කට බෙදලා බලනවා මොකද වෙන්නේ කියලා. දැන් එහෙම බලුවනම් ඔයගලන්ට තේරෙනවා රතු පාට කාලාක්ෂයට අදාළව තියෙන ඉලක්කම් ටික තියෙන කලින් ආපු ඉලක්කම් ටික ඊට අමතරව දැන් අපි වැඩිපුර බෙදපු නිසා අපිට නැවත සුදු පාටින් ඉලක්කම් වගේකුත් ඇවිල්ලා තියෙනවා. එහෙනම් දැන් අර කලින්ට වඩා අපි දැන් කාලය අඩුවෙන් තමයි මේ වෙලාවේදී ඩිජිටයිස් කරලා තියෙන්නේ. දැන් ඒතර වැදගත් දේ තමයි මේ සංඥාව අපිට ලියා ගන්න පුළුවන් මෙන්න මේ ආකාරයේ කලින් වගේ ඩබල් ප්‍රමාණයක් පාවිච්චි කරලා හෙවත් 4 bytes දෙකකින් හෙවත් 8 bytes වලින් අපිට ලියා ගන්න පුළුවන් අර සංඥාව. දැන් අපි බලමු මේ දෙවෙනි අවස්ථාවේදී ඩිජිටයිස් කරපු සිග්නල් එක නැවත මුල් ප්‍රස්ථාරයේ ඇඳලා මුල් ප්‍රස්ථාරයට කොච්චර ළඟින් යනවද මොකද්ද වෙන විදිය කියන එක. රයිට් ඔන්න අපේ කහ පාටින් තියෙනවා ඔරිජිනල් සංඥාව රෝස පාටින් ඇඳලා තියෙනවා මුලින්ම ඩිජිටයිස් කරලා අපි ඇඳපු සංඥාව. දැන් අපි x අක්ෂය බෙදපු කොටස් ගන්න වැඩි කරාට පස්සේ හෙවත් කාලාක්ෂය වැඩිපුර බෙදලා එහෙම නැත්නම් තප්පරයක් බෙදන කොටස් ගන්න ඩබල් කරලා අපි දැන් කරේ ඒකයි. ඔන්න ඒ සංඥාව මේක උඩම ඇඳලා බලමු. මේ රතු පාටින් ඇඳින්නේ ඒ සංඥාව. දැන් ඔයගොල්ලන්ට මේක දිහා බලාගෙන යද්දිම තේරෙන්න ඕනේ රතු පාට සංඥාවත් හොඳ නෑ කහ පාට එකට. හැබැයි රෝස පාට එකට වඩා රතු පාට සංඥාව හොඳයි. රයිට්. එහෙනම් අපි ඊට පස්සේ බලමු අනිත් විදිය. ඒ කියන්නේ y නම් අපි දෙවෙනි විදිය බලමු. y අක්ෂය බෙදෙන කොටස් ගන්න වැඩි කිරීම හෙවත් රෙසලූෂන් වැඩි කිරීමෙන් කොහොමද මේකේ සිග්නල් එක තව හොඳින් ඩිජිටයිස් කරන්න කියන එක. ඒතර මේකෙදි වැදගත් දේ තමයි මේකෙදි y අක්ෂය බෙදෙන කොටස් ගන්න වැඩි කිරීම තමයි අපි රෙසලූෂන් වැඩි කරනවා කියලා කරන්නේ. එහෙම නැත්නම් බිට් රේට් එක වැඩි කරනවා කියලා කරන්නේ. මේකෙදි වැදගත් දේ තමයි y අක්ෂයේ ඇති විභවයේහි අගය නෙමෙයි අපි නැවත බෙදන්නේ. අපි කරන්නේ y අක්ෂයේ සම්පූර්ණ ප්‍රස්ථාරය විහිදිලා තියෙන පරාසය වැඩි ඉලක්කමකින් විස්ථාපනය කරනවා. එහෙම දෙයක්. ඒ කියන්නේ උදාහරණයක් වශයෙන් කලින් 0 ඉඳන් 10 දක්වා ඉලක්කම් වලින් නම් අපි සම්පූර්ණ ප්‍රස්ථාරයේ වෙනස්කම නිරූපණය කරේ. දැන් අපි 0 ඉඳන් අපි තුමු 1000 දක්වා තියෙන ඉලක්කම් වලින් ඒ වෙනස නිරූපණය කරනවා. අන්න ඒ වගේ දෙයක් කරන්නේ නැතුව අර වෝල්ටේජ් එකේ 10 නම් 0.1 එකට බෙදාගෙන ගිහලා එහෙම නැත්නම් 0.01 එකට බෙදාගෙන යන එක නෙමෙයි අපි මෙතනදී කරන්නේ. අපි කරන්නේ ඒකේ බෙදෙන කොටස් ගන්න වැඩි කිරීම.
රයිට්. එතකොට මේක බලන්න, මේක තමයි අපේ කලින් තියෙන ප්‍රස්තාරය. දැන් මේකෙදි අපි කරන්නේ වැඩිපුර කොටස් වලට බෙදෙනවා. අපි මේක තේරුම් ගැනීමට පහසු වීම සඳහා අපි හිතමු වෝල්ටේජ් එකේ යගය කලින් තිබ්බේ 2න් 2කට වෙනස් වෙලා 0 2 4 6 8 10 ලෙස. දැන් අපි හිතමු ඊට අමතරව අපි හැම කොටසක්ම නැවත බෙදුවයි කියලා. එතකොට 0 2 4 6 8 නෙමෙයි. දැන් 0 1 2 3 4 5 6 7 ආදී ලෙස එකින් එකට බෙදුනයි කියලා. එතකොට මේ වෙලාවෙත් දැන් වැදගත් දේ තමයි t අක්ෂය හෙවත් කාලාක්ෂයේ අපිට එක එක කාල වෙනසේදී අගය කලින් අපි 2න් 2කට වෙනස් වෙන වීම තමයි දෙකේ පාදයට හැරෙව්වේ. දැන් අපිට එකින් එකට වෙනස් වීම ඒක දෙකේ පාදයට හරවත හැකි. කලින් t සමානයි බිඳුවේ අගය තිබ්බේ 2යි කියලා. දැන් මේ අවස්ථාවේදී t සමානයි බිඳුවේ අගය 1යි වෙනවා. 1.01 කියලා ඇවිල්ලා තියෙන්නේ. එන ඒ ආදී ලෙස අපිට පුළුවන් මේ වෙලාවේදී සිග්නල් එක ලියා ගන්න මෙන්න මේ ආකාරයට. එතකොට මේකෙදි බලන්න, මේකෙදි වෙලා තියෙන දේ තමයි 8 bytesම තමයි සිග්නල් එක. හැබැයි with more precise value කියලා කියන්නේ. ඒ කියන්නේ මේ වෙලාවේදී අපි අර y අක්ෂයේ බෙදපු කොටස් ගාන වැඩි කිරීමේ හෙවත් bit ප්‍රමාණය වැඩි කරලා තියෙනවා. අපි තමයි 8 bit වල ඉඳන් 16 bit හෝ 24 bit ආදී ලෙස. එතකොට ඒක තමයි මේකේ තියෙන වැදගත්කම. මේකෙදි එතකොට sample frequency එක fix තියාගෙන resolution වැඩි කරනවා කියන්නේ එහෙමයි. y අක්ෂයේ බෙදෙන කොටස් ගාන වැඩි කිරීම තමයි මෙතනදී අපි කරගෙන තියෙන්නේ. රයිට්. එහෙනම් අපි ඊට පස්සේ බලමු ඒ අලුත් සිග්නල් එකත් මේ පරණ graph එක උඩම ඇඳලා මොන වගේද වෙනස් වෙන්නේ කියලා බලමු. ඊට කලින් අපි මේ තියෙන graphs ටික ඉස්සලා ආයිත් පොඩ්ඩක් මතක් කරගත්තොත් කහ පාටින් තියෙන අපේ ඔරිජිනල් සිග්නල් එක, රෝස පාටින් තියෙන මුලින්ම ඩිජිටයිස් කරලා ගත්තු සිග්නල් එක. ඊට පස්සේ අපි රතු පාට සිග්නල් එකක් ඇඳලා කාලාක්ෂය තව වැඩිපුර කොටස් වලට බෙදලා දැන් අපි දුඹුරු පාටින් අඳින්න හදන්නේ විභව අක්ෂය එහෙම නැත්නම් y අක්ෂය තව වැඩිපුර කොටස් වලට බෙදලා. මේ ඇඳින්නේ එතකොට resolution වැඩි කරාට පස්සේ අලුත් සිග්නල් එක. ඔයගොල්ලන්ට ඒ සිග්නල් එක දිහා බැලුවම තේරෙන්න ඕනේ ඒකත් ඉතාම හොඳ සිග්නල් එකක් නොවුනත් ඒක අර කලින් ඇඳ රෝස පාට හෝ රතු පාට සිග්නල් දෙකට වඩා මේක හොඳයි. ඒක තමයි තියෙන වැදගත් දේ. එහෙනම් අපිට ඕනනම් පුළුවන් මේ අනුසාරයෙන් කාලාක්ෂය බෙදෙන කොටස් ගන්න වැඩි කිරීමෙන් හා y අක්ෂය හෙවත් ඇම්ප්ලිටියුඩ් එක එහෙම නැත්නම් වෝල්ටේජ් එක බෙදෙන කොටස් ගන්න වැඩි කිරීමෙන් අපිට පුළුවන් හැකිතරම් කහපාට සිග්නල් එකට ලං වෙන්න අපිට පුළුවන් ඩිජිටයිස් කිරීම තුලින්. එතකොට ඒක තමයි අපිට ඊට පස්සේ තීරණය කරන්න තියෙන්නේ අපි කොච්චරක් දුරට ඩිජිටයිස් කරනවද කියන එක. ඒ කියන්නේ උදාහරණයක් වශයෙන් කාලාක්ෂයේ තියෙන තත්පරයක් කොටස් 1000කට බෙදනවද 10000කට බෙදනවද ලක්ෂයකට කෝටියකට බෙදනවද කියන එක අපිට දැන් තීරණය කරන්න සිද්ධ වෙනවා. ඒක තීරණය කරන විදිය තමයි අපි කරනවා මුලින්ම කියන්නේ ඔබ මම කරනවා නෙමෙයි සාමාන්‍යයෙන් අපි ඉලෙක්ට්‍රොනික්ස් වලදී මුලින්ම කරලා බලනවා. අපි ඒක කොටස් ගන්න බෙදලා ඉවර වෙලා අපි බලනවා නැවත ඒ කියන්නේ සින්දුව කිසියම් විදිහකින් ඩිජිටයිස් කරා නැවත අහලා බලනවා ඔරිජිනල් සින්දුවරට කොච්චරක හානියක් වෙලාද. ඒතර කිසියම් අවස්ථාවකදී අපි ඩිජිටයිස් කරාට පස්සේ ඔරිජිනල් සින්දුව විදියටම ඇහෙනවා නම් ඩිජිටල් සිග්නල් එකත් අපි එනං ඒ වෙලාවේදී අපි හිතනවා දැන් අපි ඩිජිටයිස් කිරීම සඳහා x අක්ෂය සහ y අක්ෂය බෙදුව කොටස් ගන්න හොඳටම ඇති කියලා. රයිට්. ඒකතර ඔබට තේරුම් ගන්න පුළුවන් මේ කතාවෙන් දෙකක් තමයි මේ අපිට ක්වොලිටි එක වැඩි කරන්න පුළුවන් sample frequency එක වැඩි කිරීමෙන් සහ resolution වැඩි කිරීමෙන්. හැබැයි වැදගත් දේ තමයි හැම වෙලාවෙදිම සංගීතයේ ගුණාත්මක භාවය වැඩි වෙනවා. හෙවත් මියුසික් ක්වොලිටි එක ගොඩක් වැඩි වෙනවා. හැබැයි අපි මතක තියාගන්න ඕන අනිවාර්යෙන් මේ වෙලාවේදී මේ සංගීත ඛණ්ඩය ගබඩා කරන්න යන ඉඩ ප්‍රමාණයත් අනිවාර්යෙන් වැඩි වෙනවා. ඒ කියන්නේ යාගේ ෆයිල් සයිස් එකත් වැඩි වෙනවා. රයිට්. එතකොට අපි සාමාන්‍ය ව්‍යවහාරයේ අපි කියනවා sample frequency කියලා කියනවා x අක්ෂය හෙවත් කාලාක්ෂය බෙදෙන කොටස් ගන්න. ඒතර audio CD එක ඩිජිටයිස් කරලා තියෙන සිග්නල් එකක් කොහොමද wave format එකෙන් ගබඩා වෙලා තියෙන්නේ 44.1 kHz වලින් sample කරලායි කියලායි කියන්නේ. ඒ කියන්නේ කාලාක්ෂයේ එක තප්පරයක් කොටස් 44100කට බෙදලා. නැවත මම කිව්වොත් කාලාක්ෂයේ එක තප්පරයක් කොටස් 44100ට බෙදුවම අපිට සාමාන්‍යයෙන් මිනිස්සු හොයාගෙන තියෙනවා ඒ වෙලාවේදී සිග්නල් එකට වෙන හානිය අපේ කන අඳුනාගන්නේ නැහැ කියලා. හෙවත් අපේ කනේ සංවේදීතාවට මේ sample frequency එක හොඳටම ඇති කියලා හොයාගෙන තියෙනවා. ඒ වගේම අනිත් පැත්තට අපි resolution කියලා කියන්නේ මොකද්ද? y අක්ෂයේ බෙදෙන කොටස් ගන්න වැඩි කිරීම. එතකොට ඒක සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන්නේ 8 bit, 16 bit, 24 bit ආදී ලෙස 32 bit කියලා තියෙනවා. එහෙම ආදී ලෙස. එතකොට 16 bit කියලා කියන්නේ audio CD එකක තියෙන wave format එකේ සින්දු වල y අක්ෂයේ බෙදලා තියෙන උපරිම resolution එක. ඒ කියන්නේ එතකොට ඒ උපරිම voltage එක කියන එක දෙකේ බල 16ක් දක්වා වෙන ඉලක්කම් වලින් ලියන්න පුළුවන් ආකාරයට හෙවත් ඩිජිට්ස් 16කින් ලියන්න පුළුවන් ඉලක්කම් වලින් එන ආකාරයට y අක්ෂය අපි කොටස් වලට බෙදාගෙන අර ඒකේ තියෙන wave format එකේ තියෙන වෙනස්කම් අපි ග්‍රහණය කරගෙන තිනවා ඩිජිටයිස් කරලා. ඕක තමයි එතකොට ඒකෙදී අපි කරලා තියෙන දේ.
රයිට්. අපිට ඒක හොඳින් අහන්න පුළුවන් මෙන්න මේ සාම්පල් කීපය ඇහුවා නම් ඕගොල්ලන්ට ඒක හොඳින් දැනෙනවා. ඒතර මේකේ මේ මුලින්ම අපි මේ කහ පාටින් දාලා තියෙන සාම්පල් 4 රත්නදීප ජන්මභූමි කියන අමරදේවයන්ගේ ගීතය අපි ඩිජිටයිස් කරලා තියෙනවා 8 kHz 8 bit වලින්. ඊට පස්සේ මේක ඩබල් කරලා තියෙනවා. ඒ කියන්නේ 8 kHz 16 කරලා තියෙනවා. ඊට පස්සේ අපි 8 bit කියන එක 16 bit කරලා තියෙනවා. ඊට පස්සේ නැවත 16 kHz කියන එක 44.1 kHz කරලා 16 bit වලින් වෙනස් කරලා තියෙනවා. දැන් මේකේදී ඔයගොල්ලන්ට මේ ගීතය ඇහුවම තේරෙයි මේ පළවෙනි එකද දෙවෙනි එකද තුන්වෙනි එකද හතරවෙනි එකද වඩා හොඳ කියන එක. සහ ඒතර මෙතනින් තව එහාටත් යන්න පුළුවන් A1 A2 A3 වලට අමතරව A4 A5 A6 කියලා තව යන්න පුළුවන්. නමුත් ඒවා යන්න ඕනේ නැහැ කියන එකත් හොඳටම ඔයගොල්ලන්ට තේරෙයි. මේ හතර ඇහුවම අපි කුඩා කොටස් ටිකක් අහලා බලමු. මේ තියෙන්නේ 8 kHz 8 bit සිග්නල් එක ඩිජිටයිස් කරාම. දැන් ඔයගලන්ට තේරෙනවනේ මේ ගීතේ ගොඩක් අපැහැදිලි. දැන් අපි බලමු මේකේ කාලාක්ෂය බෙදපු කොටස් ගන්න ඩබල් කරලා හෙවත් 8 kHz කියන එක 16 kHz කරොත් සාම්පල් ෆ්‍රීකවෙන්සි එක මොකද වෙන්නේ කියලා. රයිට්. ඔයගලන්ට අහද්දිම තේරෙන්න ඕන අර A note කියන මුල් එකට වඩා A1 කියන ෆයිල් එක ගොඩක් පැහැදිලි. දැන් අපි බලමු යාගේ y අක්ෂය බෙදපු කොටස් ගන්න හෙවත් රෙසලූෂන් ඩබල් කරලා හෙවත් 16 bit 16 kHz 8 bit තිබිච්ච එක 16 kHz 16 bit කරලා බලමු. එතකොට ඔයගලන්ට තේරෙයි ඒක පළවෙනි ෆයිල්ස් දෙකටම වඩා මේ ෆයිල් එක පැහැදිලි. රයිට්. එහෙනම් අපි ඊට පස්සේ බලමු ඔඩියෝ CD එක WAV හෙවත් වේව් ෆයිල් ආකාරයෙන් ඩිජිටයිස් කරලා තියෙන්නේ කොහොමද කියලා. ඒ වෙලාවේදී සාම්පල් ෆ්‍රීකවෙන්සි එක කියලා අරන් තියෙන්නේ 44.1 kHz. ඒ කියන්නේ කාලාක්ෂයේ එක තත්පරයක් කොටස් 44100කට බෙදලා ඒ වගේම y අක්ෂය ඩිජිට්ස් 16කින් නිරූපණය කරන්න පුළුවන් ප්‍රමාණයේ කොටස් ගානකට බෙදලා තමයි අපි ඔඩියෝ CD එක ගබඩා කරන්නේ. දැන් ඒ ගීතය හැම ඔයගලන්ට තේරෙයි ඒක ඊටාම හොඳින් කිසිදු quality අඩුවක් නැති ගීතයක් තමයි මේ ඩිජිටයිස් කරාම එන ගීතය. මේ තියෙන ගීතය අහලා බලමු. රත්නදීප ජන්මභූමි ලංකාදීප විජයභූමි රත්නදීප ජන්මභූමි ලංකාදීප විජයභූමි. රයිට්. දැන් අපි ඒ කලින් අපි හතරකින් කතා කරේ ඒක සාම්පල්ස් හතරක් කරන්. දැන් බලමු සාම්පල්ස් දෙකක් අඩුම සාම්පල් එක සහ හොඳම සාම්පල් එකකින් තව ගීතයක් අපි අහලා බලමු. හෙවත් 8 kHz 8 bit වලින් ගීතය කොහොමද ඇහෙන්නේ සහ 8 කියන එක 44.1 කරලා සහ 8 bit කියන එකේ 8 එක 16 කරලා හෙවත් ඔඩියෝ CD එක ස්ටෝ වෙන ආකාරය ඒ දෙක විතරක් බලමු. මේක දෙක ඇහුවම ඔයගලන්ට තේරෙයි. B note B1 කියන ෆයිල් දෙක හද්දි ඊටාම අපැහැදිලි ෆයිල් එකකින් එකපාර ඊටාම පැහැදිලි ෆයිල් එකකට යනවා කියලා 8 kHz කියන එක 44 kHz දක්වා වැඩි කරලා 8 bit කියන එක 16 bit කරාම හෙවත් ඔඩියෝ CD එක තියෙන වේව් ෆයිල් එක ආකාරයට කන්වර්ට් කරාම මේ තියෙන දලදා හාමුදුරුවනේ කියන සුනිල් එදිරිසිංහයන්ගේ ගීතය ඒක අපි ඉස්සෙල්ලා අහලා බලමු 8 kHz 8 bit වලින් සාම්පල් කරාම එන විදිය. දලදා ආමුදුරුවනේ. ඔයගොල්ලන්ට තේරෙනවනේ ඒකේ ඇත්තටම quality එක ගොඩාක් අඩුයි. හැබැයි අපි ඒකම 8 kHz කියන එක 44.1 kHz වලින් සාම්පල් කරලා 8 bit කියන එක 16 bit resolution එකට වැඩි කරාම ඉතාම ඉහළ ගණන් මේ ගීතය අපිට ඩිජිටයිස් කරන්න පුළුවන්. දලදා ආමුදුරුවනේ. රයිට්. ඒකම තව වැදගත් දෙයක් තේරුම් ගන්න ඕනේ. ඒ තමයි අපිට මේ වගේ ඕනනම් පුළුවන් මේ 44.1 kHz කියන එක තව තව වැඩි කරගෙන යන්න. ඒ වගේමයි 16 bit කියන එක 24 32 ආදී ලෙස වැඩි කරගෙන යන්න පුළුවන්. නමුත් එහෙම ඉතා ඈතට වැඩි කරගෙන ගියායි කියලා වැඩක් වෙන්නේ නැහැ. මොකද බහුතරයක් අපේ කන සංවේදී මීට වඩා අඩු ෆ්‍රීකවෙන්සි වලට ඒ නිසා ඊට එහා අරන් ගියා කියලා ඉවරලා වැඩක් වෙන්නේ නැහැ. ඒ නිසා අපි කිසියම් තැනකින් නවත්තනවා
සාම්පල් ෆ්‍රීකවෙන්සි එක වැඩි කරන එකත් සාම්පල් බිට්‍රේට් එක වැඩි කරන එකත් හෙවත් අර එක්ෂය බෙදෙන හෙවත් කාලාක්ෂය බෙදෙන කොටස් ගාන වැඩි කරන එකත් වයක්ෂය බෙදෙන කොටස් ගාන වැඩි කරන එකත් අපි කිසියම් තැනකින් නවත්තනවා. මොකද ඉන් එහාට වැඩිපුර බෙදුවායි කියලා තේරුමක් නැහැ. මොකද අපේ කනට ඊට වඩා එහා වෙනස්කම් අපිට හඳුනා ගන්න බෑ. විශේෂයෙන් අපි ගමු බහුතරයක් අයට බෑ. අන්න ඒ වගේ ඒ නිසා තමයි අපි ඔය 44.1 kHz 16 bit කියන එක 16 bit කියන ෆෝමැට් එක හෙවත් audio CD එක WAV ආකාරයට ගබඩා කරන ෆෝමැට් එක ඉතා හොඳ ෆෝමැට් එකක් කියලා නවත්තලා තියෙන්නේ. ඒ ආකාරයෙන් හැබැයි ඒ වගේමයි සංගීතය පිළිබඳ ඉහළ රුචිකත්වයක් දක්වන ෆ්‍රීකවෙන්සි වලට තව එහා ෆ්‍රීකවෙන්සි වලට සංවේදී කන් තියන අයට ඕන්නම් පුළුවන් මීට එහා නිර්මාණ තියෙනවා. ඒවා තමයි audio CD, super audio CD වල ගබඩා වෙලා තියෙන. නමුත් ඒවා සාමාන්‍යයෙන් සිංහල සින්දු නම් මම දන්න තරමින් නෑ. නමුත් ඉංග්‍රීසි ඒවා අපිට ගොඩක් ඒවා හොයාගන්න පුළුවන් ඒ ආකාරයට. ඒතර ඕන්නම් එහෙම අදි සංඛ්‍යාත වලට සංවේදී කණක් තියෙනවා නම් ඒගොල්ලන්ට ඕන්නම් මීට එහා ෆ්‍රීකවෙන්සි සාම්පල් සයිස් එක වැඩි කරපු සහ රෙසලූෂන් වැඩ කරපු ෆයිල්ස් ඉතින් අහන්න ලෝකේ තියෙනවා.